දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සාකච්ඡා කරන 11 වෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. දැන් බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස. ව්‍යුහගත රචනා ප්‍රශ්න 5. හරිද? ඒකේ පළවෙනි ප්‍රශ්නේ. A කොටස. භාග ගන්න තියෙන්නේ බැලු බැලමටම තේරෙනවා. එතකොට ප්‍රශ්න කියවන්නේ නැහැනේ. එක්තරා මාර්ගයක මුල් කොටස තාරදමා සකස් කර ඇත. තාරදමා ඇති කොටස සම්පූර්ණ මාර්ගයෙන් 7න් 2යි. ඒ තියෙන්නේ 7න් 2ක් තාර. එහෙනම් තාර නැති ටික 7න් 2ක් අඩු කරාම 7න් 5යි. තාර නැත. එහෙම නැත්නම් ඉතිරි. ඔන්න යනවා ඉස්සරහට. ඉතිරි කොටසින් ඉතින් 7න් 5න් 4න් 3ක්. හරිද? කොන්ක්‍රීට් දමා සකස් කරලා දැන් අල්ලන්නේ බෙදෙන්නේ නැහැ. එහෙනම් 5 3 15යි 4 4 28යි කොන්ක්‍රීට්. දැන් වර්ග දෙකක් ඇවිල්ලා තාරයි කොන්ක්‍රීටුයි. එහෙනම් මොකද කරන්නේ වර්ග දෙක එකතු කරනවා. 7න් 2යි 28න් 5යි. 28න් 15යි. මොනවද? තාරයි කොන්ක්‍රීට්. එතකොට 28යි 4යි මම සාකච්ඡා කරන්න ඕනේ නෑනේ. 4 වරක් 2 8යි. 28න් 23යි. එතකොට තවත් තියෙනවා 28න් 5. ඔන්න යනවා ඉස්සරහට. අනෙක් කොටස බොරළු දබා. මේ බොරළු. ප්‍රශ්න ඉවරයි නේ. බලමු. පාරේ තාර දමා නොමැති කොටස සම්පූර්ණ මාර්ගයේ. තාර දමා නොමැති කොටස මෙදී තාර නැත. ඒතර මෙයා පළවෙනි ප්‍රශ්නේ. උත්තරේ විතරක් දාන්න පුළුවන්. කොන්ක්‍රීට් ඇති කොටස. මෙදී මෙයා දෙවෙනි ප්‍රශ්නේ. උත්තරේ විතරක් දාන්න පුළුවන්. කොහෙද හැදුවේ? මේ ටිකේ. තුන්වෙනි කොන්ක්‍රීට් දමා ඇති කොටස, ඒ කියන්නේ මේ ටික බොරළු ඇතුළු කොටස මෙන් 3 ගුණයක් බව පෙන්වනවා. මේක වගේ 3 ගුණයක්. ඉතින් මේ තියෙන්නේ නේද? මේක 28න් 5 3ෙන් ගුණ කරලා බලන්න. එතකොට 28න් 15. එම නිසා 3 ගුණයකි. මේක බොරළු, මේක කොන්ක්‍රීට්. ඒ නිසා 3 ගුණයකි. කොන්ක්‍රීට් දමා ඇති කොටස මීටර් 225ක් නම් මාකෝ කොන්ක්‍රීට් මේ තියෙන. එහෙනම් 28න් 15ක් සමාන වෙනවා 225. එතකොට එහෙනම් 28න් එකක් හොයන්න කියලා නේද කියලා තියෙන්නේ. 225 බෙදනවා 15. එතකොට 15යි. එහෙනම් 28න් එකක් 15යි. මීටර් 15යි. ඔක්කොම හොයන්න එක 28න් ගුණ කරනවා. 28 වර චක්‍රය බැලන 15 වර චක්‍රය ගන්න. ඒවා කියලා ඉතින් 15 වට 15යි 30යි 45යි 60යි. 4ක් 60යි එහෙනම් 8ක් 120යි. 12ක් ඉතුරුයි. 12ක් ඉතුරුයි 15 වර 2 30යි 12යි 42. මීටර් 420යි. මේකට 2යි මේකට 2යි මේකට 1යි මේකට 1යි 2යි මේක එකතු කරාට 1යි බොරළු 1යි 2යි මේක 3යි 3 ගුණයක් කියලුවාම 4යි. එතන 4යි. එතකොට මේක 28 එකක් කියන්නේ 15යි 420ට 1යි 2යි. පළවෙනි ප්‍රශ්නේ B කොටස නැහැ. එක වැරදිලා දාලා තියෙනවා.
පළවෙනි ප්‍රශ්නේ 10න් 10. දෙවෙනි ප්‍රශ්න. ශිෂ්‍යයෙක් ගිනිපෙට්ටි පෙළි තබා මෙහි දැක්වෙන ආකාරයේ රූපයක් සකස් කරයි. පළමුවෙනි පෙට්ටියේ පෙළියේ ගිනිපෙට්ටි 1ක්. දෙවෙනි පෙළියේ 3ක්, තුන්වෙනි පෙළියේ 5ක්. එහෙම පේනවනේ අපිට ඊළඟ පෙළියේ 7ක්. එහෙමනේ දාලා තියෙන්නේ. එතකොට මොකද්ද? 1 3 5 7. 1 3 5 7. එහෙම තමයි දාලා තියෙන්නේ. හරිද? මේ පළවෙනි ප්‍රශ්නේ එච්චරයි කියලා තියෙන්නේ. මේක සමාන්තර ශ්‍රේණියක් කියලා පේනවා අපිට නේද? එතකොට මේකේ කියනවා ඉහත ආකාරයට පේලි 6ක් ඇති රූපයක 1 2 3 4යි හරිද 5යි 11යි. හරිද? පේලි 6ක් ඇති රූපයක 5 වන පේලියේ හා 6 වෙනි පේලියේ 9යි 11යි. ගිනිපෙට්ටි සංඛ්‍යාව. පළවෙනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ. පේලි වල තබා ඇති ගිනිපෙට්ටි සංඛ්‍යාව පිළිවෙලින් ලියු විට ඒවා කුමන ශ්‍රේණියකට අයත්ද? සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියකි. 3. ඉහත ආකාරයට පේලි 10කින් යුත් රූපයක් සකස් කළ විට 10 වෙනි පේලියේ ඇති ගිනිපෙට්ටි ගන්න. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 19. සූත්‍ර දාලා හැදුවත් කමක් නැහැ. සමාන්තර ශ්‍රේණි නිසා. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා. ලකුණු දෙයි මේක වැරදීමක්. මේ ප්‍රශ්න පත්‍රයේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් හදපු ප්‍රශ්න පත්‍රයක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ වීජ ගණිතය එන්න බෑ. හැබැයි සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි වීජ ගණිතය නෙවෙයි. සංඛ්‍යා. ඒක නිසා මේක තර්කයක් තියෙනවා මෙතෙන්ට එන්න පුළුවන් කියලා. ඒක නිසා සූත්‍ර දාලා හැදුවේ නැතත් ලකුණු දෙන්න ඕනේ. ඒකම සූත්‍ර නදා හැදුවේ. ඕනනම් සූත්‍ර දාලා හදන්න. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ B කොටස. ගුණෝත්තර ශ්‍රේණියක 4 වන හා 7 වන පද පිළිවෙලින් 40 320යි. අන්න කේස් එකක් තියෙනවා දැන් නේද? සූත්‍ර දැම්මම ලේසි. සූත්‍ර නොදා හදනවට වඩා. ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය 4 වන හා 7 වන පදයේ පිළිවෙල. එතකොට Tn සමයි AR n ඍණ 1 වෙනි බලයනේ. එතකොට 4 වන පදය කීයද? 40 සමයි AR. මේක 4 වෙනි පදයනේ 3යි. හරිද? ඊට පස්සේ 7 වන පදය 320 සමයි AR 6 වෙනි බලය. මේක 2යි. එතකොට බෙදන්න. 2 බෙදීම 1. එතකොට 320 40න් බෙදෙනවා. AR 6යි AR 3යි. එතකොට 10න් බෙදුවා 4න් බෙදුනහම 8යි. A බෙදුණා R3කට R3ක් බෙදුනහම R3ක් ඉතුරු. එහෙනම් R සමයි 2. පොදු අනුපාතය ලියන්න ඕනේ. පොදු අනුපාතය 2යි. ඔන්න හරි. පළමු වන පදේ. දෙවෙනි කොටස කියන්නේ පළමු වන පදේ. මේකට දාන්න ඉතින්. 40 සමයි A 2 තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය 8යි. එහෙනම් 48න් බෙදුවාම එනවා A 5යි. මේකට 1 1 2යි. මේකට 1යි. මේක තියනක හදන්න ඕනේනේ. ඒක නිසා මේකට 2යි. ඒ කොටස 5න් කීයද කියලා දාන්න. එතකොට මේකේ පොදු අනුපාතය මෙතෙන්ට 1යි. මෙතෙන්ට 1යි 3යි. මෙතෙන්ට 1යි. මෙතෙන්ට 1යි 2යි. B කොටස 5න් කීයද කියලා දාන්න. ඕවා දැන් පුරුදු. දෙවැනි ප්‍රශ්නේ 10න් කීයද කියලා දාන්න. ඔන්න ඒක. දැන් මේක මේ සූත්‍ර නොදමා හදන්න ගියාම පොඩි අවුලක් තියෙනවා. ඒක නිසා මම සූත්‍ර දැම්මේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ සූත්‍ර නොදා හැදුවා කියලා ප්‍රශ්නයක් නැහැ.
මොකද බීජ ගණිතය නැති නිසා. තුන්වෙනි ගාන බලමු. එක්තරා ජල ටැංකියකට ජලය පිරවීම සඳහා A හා B නම් නල දෙකක් සවි කර ඇත. අපි රූපයකට ගමු. මෙන්න A නලය, මෙන්න B නලය. ජලය පුරවනවා. හරිද? A නලය පමණක් විවෘත කළ විට ටැංකිය ජලයෙන් පිරීමට පැය 8ක් ගත වෙනවා. මේක විතරක් තිබුණොත් පැය 8ක් යනවා. හරිද? B නලය පමණක් විවෘත කළ විට ජලයෙන් පිරවීමට පැය 12ක් යනවා. ඒක පුංචි ඒකයි අරකට වඩා. පැය 12ක් යනවා. ටැංකිය පිරී ඇති විට ජලය පිටවන C නලය විවෘත කළ විට. ජලය පිට කරන නලයකුත් තියෙනවා. C කියලා. හරිද? ජලය ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වීමට ගතවන කාලය පැය 6යි. මේ දෙක වහලා මේක අරලා දැම්මම. එමුනේ කියන්නේ. ඔන්න ප්‍රශ්න. ඔන්න ඕකනේ ගානේ තියෙන දත්ත ටික. එතකොට මෙතන ප්‍රශ්නයක් අහනවා දැන්. මොකද්ද? ටැංකියේ හිස්ව තිබියදී A හා B නල දෙක පමණක් විවෘත කළ විට ටැංකියෙන් අඩක් ජලයෙන් පිරීමට ගතවන කාලය. දැන් මේ නල දෙකම විවෘත කරනවා. මේකේ ධාරිතාවය අපි හිතමු V කියලා. එතකොට V වලින් භාගයක්. මේ දෙකම එකපාර විවෘත කරනවා. අපි නිකන් හිතමුකෝ පැයකට එන ප්‍රමාණය. මේකෙන් එනවා පැයකට 8කදී V එනවනේ. එහෙනම් පැයකට එනවා V බෙදීම 8ක්. 8කදී පැය 8කදී මුළු ධාරිතාවම පිරෙනවනේ. නේද? එහෙනම් පැයකදී මම නිකන් ගත්තා පැයකදී. ඒ කියන්නේ 8න් එකක් පිරෙනවා කියලා. ටැංකියෙන් 8න් එකක් පිරෙනවා කියලා. මේකෙදි පැයකදී ටැංකියෙන් B නලයෙන් V බෙදීම 12. ඒ කියන්නේ 12න් එකක් පිරෙනවා කියලා. එහෙනම් මෙන්න පැයකදී පිරෙන ප්‍රමාණය. ඔය නල දෙකම ඇරියහම පැයකදී පිරෙන ප්‍රමාණය ඔන්න. එතකොට A නලයෙන් 8න් එකයි B නලයෙන් 12න් එකයි පැයකදී. පැය 12ක් මේක පිරෙනවනේ. එතකොට මේකේ සමාන වෙන හරය 24ක් වුණාම 3යි 3 වරක් 1 3යි 2යි පැයකදී පිරෙනවා 24න් 5. ටැංකියෙන් අඩක් කියන්නේ 24න් 12. පැය එකකදී 5න් එකක් පිරෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ පැයකදී. පැයකදී පිරෙන ප්‍රමාණය. එතකොට පැයකදී 5ක් පිරෙනවා. එතකොට අපිට ඕනේ 12ක් පිරෙන ප්‍රමාණය හොයන්න. 24න් 12ක් පිරෙන ප්‍රමාණය හොයන්න නේද? එතකොට 24න් 5ක් පිරෙන්න පැය 1යි. එහෙනම් 24න් 12ක් පිරෙන්න හරිද? පැහැදිලි 24න් 12ක් පිරෙන්න යන්නේ පැය කීයක් යනවද කියලානේ ඕනේ නේද? එතකොට එන්නේ 12 බෙදීම 5යි. ඇයි මේ? 12 බෙදීම 5යි. පැය. පැය 12 බෙදීම 5යි. තේරුණාද නැද්ද කියපු එක? මේ පැයකදී හොයපු ප්‍රමාණය හරිනේ. ඉතින් මෙතන තියෙන්නේ 24න් 5කට පැය 1යි. අපිට ඕනේ 24න් 12කට. 5කට 1යි. 5කට පැයයි. එහෙනම් 12කට කීයද? ඔක තමයි මේ යන්නේ. ඇයි මෙතන භාගයක් කියන්නේ අඩක්නේ පිරෙන්න ඕනේ. අඩක් කියන්නේ 24න් 12යි. ඒක හොඳයි. ඔන්න ඒ කොටස. ඊට පස්සේ කියනවා ටැංකිය හිස්ව තිබෙද්දී නල තුනම විවෘත කර ඇතිද? පැයකදී. ඉතින් හරිනේ. මේ තියෙන්නේ ටැංකියේ නල තුනම දෙකක් විවෘත කළානේ. මේකෙත් එහෙනම්. එතකොට පැයකදී. එතකොට මේකෙන් මේ නලයෙන් එනවා 8න් එකක්. මේ නලයෙන් එනවා 12න් එකක්. එතකොට මේ දෙක එනවා මේකෙන් අඩු වෙනවා 6න් එකක්. ඔය තියෙන පැයකදී පිරෙන ප්‍රමාණය. ඇයි මේ දෙකෙන් එනවා මේකෙන් යනවා. පැයකදී පැය 6ක් යනවා කියන්නේ පැයකදී 6න් එකක් යනවනේ. එතකොට මේකේ හරය සමාන කරාම 24යි. එතකොට 3යි. එතකොට මෙතන 2යි. මෙතන 4යි. එතකොට 3යි 2යි 5යි 4යි 1යි. 24න් එකක් පිරෙනවා. 24න් එකක් පිරෙනවා. කවර භාගයක් ජලයෙන් පිරියයි? 24න් එකක් පිරෙනවා.
හරිද? එතකොට ඊට පස්සේ තුන්වෙනි කොටසේ අහනවා මේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටසේ අහනවා ටැංකියේ ජලයෙන් හරි අඩක් පිරී ඇති විට භාගයක් පිරලා තියෙනවා. නල තුනම විවෘත කරහොත් ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය. දැන් නල තුනම විවෘත කරොත් පැයකදී 24න් එකක් යනවනේ. නේද? පැයකදී 24න් එකක් පිරෙනවා. ඒකද දැන් හෙව්වේ අපිට දැන් ඕනි 12ක් පිරෙන්නනේ. 24න් එකක් මේ 24න් 12ක් තියෙනවනේ. තව 12ක් පිරෙන්නනේ. එහෙනම් එතෙන්ට යනවා පැය 12. පැයකදී 24න් එකයි. ඒකයි හදන්න දෙයක් නැහැ. මේකදී හම්බුණා පැයකදී 24න් එකක්. අඩක් කියන්නේ 24න් 12. තව 12යි ඕනේ. ඉතින් පැයකදී මේ එකක් පිරෙනවා නම් පැය 12ක් ඕනේ 12ක් පිරෙනවා. ඒකයි හදන්න දෙයක් ඇත්තෙම නැහැ. පැහැදිලිද? ඔන්න ගාන. අර පොඩ්ඩක් පැටලෙනා වුණාට සරල ගානක්. එතකොට මේ පැයකදී මේක පැයකදී යන ප්‍රමාණය හෙව්වා. එතකොට මේ දෙක එකතු කරන්න ඕනි. උත්තරේ 1යි. එතකොට මෙතනට ගත්තාම එතකොට පැයකදී මේ 24න් එක මේ 24න් 12 හොයාගත්ත 1යි. මෙතනට 2. 1යි 2යි 3යි 4යි 5යි. පළවෙනි කොටසට 5යි. හරිද? එතකොට දෙවෙනි කොටසේ මේකට 1යි මේකට 1යි මේකට 1යි 3යි මේකට 2යි. දාන්න 10න් තුන්වෙනි ගාන 10න් කීයද කියලා. හතරවෙනි ගාන. ඒ කොටස. ලකුණු 50න් දෙන ලද ගණිත පැවරුණු ශිෂ්‍යයෙක් ලබා ලකුණු පදනම් කරගෙන අඳින ලද ජාල රේඛයක් තියෙනවා. අපි නිකන් බලමු ඒක. මම දල සටහනක් ගහනවා. ඔන්නෝමනේ තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා තියෙනවා ජාල රේඛයක් ඇඳලා දුන්නත් පළවෙනි රාජකාරී වර්ගඵලය හොයන්න කියලා. එතකොට මෙතන 1යි 2යි දෙවරක් 3 6යි. මෙතන 1යි 1 වරක් 5 5යි. මෙතන 1යි 1 වරක් 3 3යි. මේ පළවෙනි මං ගන්නෙ. එතකොට මෙතන 1යි 1 වරක් 2 2යි. හරිද? ඔන්න ගත්තා. 1 වරක් 1 1යි. එතකොට පහත වගුව සම්පූර්ණ කරන්න. ඉතින් හරිනේ දැන්. බිංදුව 20 මේ තියෙන්නේ 6යි. 20 30 මේ තියෙන්නේ 5යි. 30 40 මේ තියෙන්නේ 3යි. 40 50 දීලා තියෙන 1යි. ඊට පස්සේ කියනවා එහෙට ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නලු. අඳිනවනේ මෙතන ඍණ 10 තියෙන්න ඕනි. මේක තියෙනවා. මේක 60 තියෙන්න ඕනි. අඩිරෝල තියලා ඔන්න ඒක තුන්වෙනි කොටස. ඉහත දැක්වෙන තොරතුරු වටපස්ථාරයක නිරූපණය කිරීමට අදහස් කරන ලදී. ලකුණු 40 50 ශිෂ්‍යයින් ප්‍රමාණය නිරූපණය කිරීමට යොදාගත් කේන්ද්‍රික ඛණ්ඩය 24යි. 40 50 මේක මම මෙතනම ගන්නම් මේක අංශක 24යි. ඉතින් එතන එකයිනේ. එහෙනම් මේක ඒ වගේ තුන් ගුණයන්නේ. 24 ගුණ කිරීම 3 72යි. එහෙනම් මේක 5 ගුණයන්නේ. 24 ගුණ කිරීම 5 5 වරක් 4 20යි 5 වරක් 2 10 2යි 12යි. 24 ගුණ කිරීම 6
6 වරක් 4 24යි. 6 වරක් 2 12යි 2යි 14යි. ඕන් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණ ටික හෙව්වා. හරිද? එතකොට කියනවා පහත වගුව සම්පූර්ණ කරනවා. පැවරුමට ලකුණු 30කට වැඩියෙන් ලබාගත් ශිෂ්‍යයින් අපේක්ෂිත අඳින්න කියලා නෑ හොඳයි. අපේක්ෂිත සාධනම තුන්වෙනි කොටසේ කෝණ සොයා පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. අඳින්න කියලා නෑ. ඔන්න වගුව සම්පූර්ණ කරනවා. හතරවෙනි කොටස. පැවරුමට ලකුණු 30කට වැඩියෙන් ලබාගත් ශිෂ්‍යයින් අපේක්ෂිත සාධන මට්ටමට ළඟා වූ අය ලෙස සලකනු ලබයි. 30ට වැඩියෙන් ගත්ත අය. එතකොට 30ට වැඩියෙන් ගත්ත අය දැන් උඩ වගුවට ගියොත් මේකනේ 4 දෙනයි. හරිද? ශිෂ්‍යයින්ගෙන් කුමන ප්‍රතිශතයක්? එතකොට හතරවෙනි කොටස. එතකොට ශිෂ්‍යයෝ ඔක්කොම ඉන්නවා 6 5 11යි 12යි 3යි 15. 15න් කී දෙනාද අපේක්ෂිත සාධන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ 4යි. එහෙනම් 100ට. ප්‍රතිශතයක් නෙහන්නේ 100ට 100. හරිද? එතකොට සුළු කරාම 5 වරක් 20යි 5 වරක් 3යි. එතකොට 4 වරක් 20 80යි 80 3ෙන් බෙදන්න. 80 3ෙන් බෙදන්න. 80 3ෙන් බෙදුවාම 2යි 6යි 26.6. මේකේ පළවෙනි කොටසේ හිස් තැන් 3යි. 1යි 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 3යි. හරිද? එතකොට සංඛ්‍යාත බහුවස්ත්‍රය. මේක ඕනි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මේ ටිකට 1යි 3යි. අන්ත ලක්ෂ මේ 60 ඕනි නැත්තම් ලකුණු නැහැ. මේ ඍණ 10 ඕනි නැත්තම් ලකුණු නැහැ. අන්ත ලක්ෂ දෙක ඕනි. නැත්තම් දෙන්නේ. හරිද? එතකොට මේකේ 4 හොයාගත්තට 1යි ප්‍රතිශතය මේක ලිව්වට 1යි මේක ලිව්වට 1යි 3යි. මේකේ මේකට 1යි මේකට 1යි මේකට 1යි 3යි. හරිද? එතකොට මේකට 1යි. එතකොට ලියන්න 4 වෙනි එක 10න් කීයද කියලා. 4 වෙනි ප්‍රශ්නේ 10න් කීයද කියලා ලියන්න. 5 වෙනි ප්‍රශ්නේ. වෙන රූපයක් දීලා තියෙනවා. මේක පිරිමි මේක ක්‍රිකට්. හරිද? එතකොට මෙතන මේකේ ඉන්නවා පිරිමි මේකේ ඉන්නවා පිරිමි. මතකනේ මම කිව්වා මේකේ ක්‍රිකට් මේකේ ක්‍රිකට්. හරිද? එතකොට දැන් මේ මෙතන ඉන්නේ ක්‍රිකට් නෑ පිරිමි නෑ. පිරිමි නැත්තම් ඒ කියන්නේ ඉන්නේ කවුද? ගැහණු. හරිද? එතකොට මෙතන ඉන්නේ දැන් මේ රවුම පිරිමි නම් මෙතන ඉන්නේ ගැහණුනේ. එහෙනම් මෙතන ක්‍රිකට් ගැහණු. දැන් බලමු. එක ක්‍රිකට් ක්‍රීඩා කරන අයගේ සංඛ්‍යාව 38යි. මේක 38යි. ක්‍රිකට් 38යි. ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිමි ළමයි 18යි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිමි මේ පේනවනේ. ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිමි 18යි කිව්වහම මෙතන එහෙනම් 20යි එක ක්‍රිකට් ක්‍රීඩා කරන ගැහණු. ඒක අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ කියනවා අදාළ තොරතුරු වෙන් රූපයේ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කරන ගැහණු ළමයි සංඛ්‍යාව සොයන්න. 1 20යි. ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී නොවන ගැහණු ළමයි නිරූපණය කරන ප්‍රදේශ වෙන් රූපයේ දක්වන්න. ක්‍රිකට් නැති ගැහණු මේ එහෙනම් මොකද? ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක. ක්‍රීඩාවලට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 60යි. ඔක්කොම 60යි. ඒ කියන්නේ මේක 60යි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60යි. ඊට පස්සේ කියන ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී නොවන ගැහණු ළමයි 10යි. කෝ ක්‍රිකට් ක්‍රීඩාවට මේ ක්‍රිකට් ගැහණුනේ නේද? එතකොට ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී නොවන ගැහණු නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ කීයද? 10යි. මේ ක්‍රිකට් නෑ ගැහණු. හරිනේ. 10ක් වේ නම් ඔන්න එහෙනම් එතකොට මෙතන එනවා මේක 60 නම් මේ ටිකේ 50යිනේ. එතකොට මේක 38යිනේ. එහෙනම් එතකොට මේ රවුමේ 38යි දැන් ඉන්න ඕනේ 50ක්. එහෙනම් මේක 12යි. දැන් අපෙන් අහනවා
ක්‍රීඩාවලට සහභාගී වන පිරිමි ළමයි ගන්න. ඉතින් 12යි 18යි 30යි. 12යි 18යි එකතු කරාම 30යි. තුන්වෙනි කොටස. ඔන්න එකේ ඉවරයි. පස්වෙනි ප්‍රශ්නේ A කොටස A. B කොටස. N A මේලේ B. මේවා ඉතින් අපි දන්න දේවල් නේද? සමයි ඕවා අයි බලන්නත් ඕනේ. N A ධන N B ඍණ N A ඡේදනය B. ඕකනේ තියෙන්නේ. ඉතින් N A 8යි. N B 10යි. A ඡේදනය B 6යි. A මේලේ B හොයන්න. 18යි 18න් 6ක් 12යි. ඔන්න ප්‍රශ්නේ ඉවරයි. එතකොට මේකේ පළවෙනි කොටස වෙන් රූපයට දත්ත දාන එකට 3යි. එතන 3 පොලක් දැම්මනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තිබුණේ අඳුරු කරන්නද? අඳුරු කරා. අඳුරු කරාට 1යි. ඊට පස්සේ මේකේ 2යි. ඒ කොටස 6න් කීයද කියලා දාන්න. B කොටස සූත්‍රය ලියනකොට 2යි මේකට 2යි. B කොටස 1 2. එතකොට එතන B කොටසට 4න් කීයද කියලා දාන්න. දැන් පස්වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. ඔන්න අපි 11 වෙනි ප්‍රශ්න පත්‍රෙත් සාකච්ඡා කරලා ඉවරයි. දැන් බලන්න ඒකට ලකුණු කීයක් තියෙනවද කියලා. 12 වෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවෙන් ආයි නැවත දවසක හමු වෙමු. එතකොට සියලු දෙනාටම ආයිබෝවන්.